ඒ කනගාටුවක් පළ කරන ගම අපි ඇත්තටම මේ වස් කාලේ දුර බැහැර රටවල් වලට වඩින්නේ නැහැ. හේතුව වස් ශික්ෂාපදේ කැඩෙන නිසා. එහෙම වුණා අපේ සදහවත් යෝජිත සිල්වා මැතිතුමා එම මැතිණිය වන රසිකා ලියනගේ මැතිණියා අපිට දීර්ඝ කාලයක් තිස්සේ ආරාධනා කරා ඉල්ලා සිටියා මේ රටට කොහොම හරි වඩින්නට කියලා. ඉතින් වස් ශික්ෂාපදයක් කැඩෙන්නේ නැති වෙන්න එන්න පුළුවන් දවස් 4කට. ඒ හින්දා අපි සඳහන් කළා කැමති නම් දවස් 4කට එන්නම් කියලා. ඒකට වශයෙන්ම යුරෝ 10ක් වේලන් කළා. සාමාන්‍යයෙන් ඔයත් ලංකාවට ගිහින් එන්න යම් ප්‍රමාණයක් වේලන් කරනවාද ඊට වඩා 3 ගුණයකට වේලන් කරලා ඒත් මේ දවස් 4ට අපිව වැඩම කෙරේ. ඒක උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න ඕන නිසා තමයි ඊයේ සුපතනාරාම භාවනා මධ්‍යස්ථාන දේශනාව අද උදෑසනම අපේ අලුතින් ආරම්භ වෙලා තියෙන ත්‍රිවිසෝ උතුම් භාවනා මධ්‍යස්ථානය ඒ ස්ථාන ඊට පස්සේ හවස මොදෙනා මෛත්‍රී විහාරේ සහ අද සන්ධ්‍යා යාමේ මේ යුරෝපයේ ඉපැරණිම පුණ්‍ය ස්ථානය වන මිලානෝ ලංකාරාම විහාරේ මේ පින්කමට අපි වෙලාව වෙත. අපි තමයි ගොඩාක් මහන්සිම යන්න වඩා. මොකද මට උදේ ඇහැරුණේ ජපානයේ වෙලාවට. උදේ 2:00 ඉඳලා ඇහැරුණා. ඊට පස්සේ 5:00ට පිටත් වෙන්නේ. එතන ඉඳලම වාහනේ යනකොට. ඊට අමතරව වාහන දේශනා දෙකක් සිදු කළා. පැය එකමාරක් විතර එක දේශනාවකට. ඉඳලා සතුට වෙනවා. කොච්චර දුෂ්කර කාර්යුණා මේ පින්කම මෙහි කරලා දෙන්න ලැබීම. මම ඉතාලියට අවුරුදු අවස්ථා 5ක විතර ඇවිල්ලා. ඒ කවදාකවත් මිලානෝ පන්සලේ බණක් මේ බලවිලා. තමයි අපිට ආරාධනයක් ලැබුණේ මේ ස්ථානයක වැඩම කරලා මේ දේශනය කරලා දෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙනවා. ඒ සංවිධාන කටයුතු කරපු සියලු දෙනාට දායකත්වයන් දක්වලා ඉන්නවා. ඒ ගැන මම කරුණු පස්සේ මතක් කරනවා. අද ඔයත් එක්ක මම කැමති කුංචි දහම් කරුණක් සාකච්ඡා කරන්න. සාමාන්‍යයෙන් මම මේ දිග කරන මේ සිලානුවාද සූත්‍රයේ දේශනා පවත්වන්නේ බුදුතුතුල් මුහුණුතේ. ඒ වුණාට ඔයත්න්ට මම වෙනස් මාතෘකාවක් සාකච්ඡා කරන්න කැමතියි. අපි අද කතා කරමු ඇයි අපිට සතුටින් ඉන්න බැරි? ඇයි අපිට සතුටින් ඉන්න? මොකද ලංකාවේ මිනිස්සුන්ගේ නමුත් කොහොමද ජීවිතේ කියන පිළිතුර කලකිරීමේ දුක එකක් නේ. සන්තෝෂයෙන් ඉන්නවා කියන අය අඩුයි. නැත්නම් හිතන්න අඩුමාඩු. එහෙමයි කියලා ඉතාලියේ ඉන්න ඔයත් අගින් නමුත් බුද්ධිතේ ඒ තියෙන වැඩිපුරම සතුටට අසහනය. සතුට නැත්තේ නෑ. හැබැයි හැමෝම හිතන එකක් තමයි මගේ ගාව නැති සතුට තව තැනක තියෙනවා. ඒත් ලංකාවේ ඉන්නකම් හිතුවේ කොහොමද? මේ රටේ එන්නම කලින් හිතුවේ ඉතාලියට පැන ගත්තා නම් සන්තෝෂෙන් ඉඳන්නම්. එන්නාදී ආවා හරි මොකක් හරි වුණා. හැබැයි ටික කාලයක් යනකොට අර හිතන් හිටපු එක නෙමෙයි. ඒක නෙමෙයි වෙන එකක් තමයි අද ජීවිතේදී හමුවේ. ගොඩාක් දුක් විඳලා මහන්සි වුණාට පස්සේ පොඩි කාලයක් සතුටින් ඉන්න
අවස්ථාවක්. වැඩි කාලයක් ඒ පොඩි සතුට වෙනුවෙන් දුක් විඳිනවා. දුකෙන් ආර්ථිකය නිසා දුකෙන් ඉන්නවා කියලා හිතුවනම් ආර්ථික ප්‍රශ්න ඉවර වෙනකොට වෙන ප්‍රශ්න ටිකක් ඉස්සරහට එනවා. පෞද්ගලික ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න, යාළුවෝගේ ප්‍රශ්න මොනවද? ඒකට ඔබත් මම අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ සතුට කියන එක අපිට තැන් මාරු කරාට ලැබෙන එකක් නෙමෙයි. තැන මාරු කරාට සතුට ලැබෙන්නේ. තැන මාරු කරාට පස්සේ සුළු කාලයක් වෙනස් හැඟීමක් අපිට තියෙනවා. තාම සුළු කාලයක්. ඊට පස්සේ ආපහු අපේ මනස අසහනය පුරව ගන්න පටන් ගන්නවා. ඇත්තටම අපේ සතුට අපිට අහිමි වීමට ප්‍රධාන හේතුව තමයි අපේ තණ්හාව. ඒක සතුට අහිමි වෙලා තියෙන ප්‍රධාන හේතුව මොකක්ද? ඇත්තටම අපේ තණ්හාව. බුදුහාමුදුරු දුකට හේතුව කියලා කිව්වේ තණ්හාව. සතුට නැති කමනේ දුක කියලා කියන්නේ. සතුට අහිමි වෙච්ච කමනේ. සතුට අපි විඳින්නේ නැති කමකට කියන දුක්ඛ කියලානේ. සතුටක් නැහැ. එතකොට ඒකට හේතුව ලෙස බුදුහාමුදුරුවෝ පෙන්නුවේ තණ්හාව. මොකද තණ්හාව කියන මානසික අනුභවය අපිට සතුට උදා කරගන්න ඉඩ දෙන්නෙම නැහැ. මොකද තණ්හාවට ඇතිවීමක් නැහැ. තණ්හාවට ඇතිවීමක් නැහැ. රට්ඨපාල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒක ලස්සනට පැහැදිලි කරන රට්ඨපාල රාගන. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මේ ලෝකෙ මිනිස්සු කාගේ වහලුද? තණ්හාවේ වහලුනේ. තෘෂ්ණාවේ දාසයෝ. තෘෂ්ණාවේ දාසයෝ වෙච්ච මේ ලෝකවාසීන්ට හැමතිස්සෙම තියෙන්නේ ඌනෝ. ඌනෝ කියන්නේ හිස් බවක් නේ. අඩුවක්. නොපිරුණු බවක්. ඒ හින්දාම අතිත්තෝ කිසිම තෘප්තිමත් භාවයක් නැහැ. තණ්හාව අපේ මනස ආක්‍රමණය කරලා තියෙනකොට අපේ මනස හරි හිස් මූසලකමකින් පිරෙනවා. හිස් බවක්. මොකටද තණ්හාව වුණත් එහෙම. රූපයකට තණ්හාව වුණා. ඒක ලබා ගන්නකම මහා හිස් බවක් තියෙනවා. ලබා ගත්තට පස්සේ තේරෙනවද? නෑ. ඒ තෘප්තිමත් වෙනවා. එහෙනම් අපි අපේ ජීවිතේ එකම රූපයකින් සතුටටපත් වෙලා එතනින් එහාට කිසිම රූපයක් විඳින්නේ නැති කෙනෙක් වෙන්නේ නැහැ. වෙලා නැහැ. එක රූපයක් නිසා ලැබෙන සතුට අඩු වෙනකොට අපි මොකද කරන්නේ? තව අලුත් රූපයක්. ඒකක් කොහොම හරි ලබාගෙන අත්විඳලා ඒකත් මදි වෙනකොට තව අලුත් රූපයක් හොයනවා. නවම් පත්වෙන්නේ. හැමදාම තණ්හාවෙන් පිරුණු අපේ හිත අලුත් රූප හොයනවා. අලුත් ශබ්ද හොයනවා. අලුත් රහ හොයනවා. අලුත් පහස හොයනවා. අලුත් සුවඳ හොයනවා. එහිලා කොයි දේ ලැබුණත් හැමදාම හිස්වයි. ඇත්තටම තණ්හාව අපිට ඒ හිස්භාවයෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්නේ. නොපිරුණු බවකින් ඉන්න. දානය ගැන සල්ලි කොච්චර හම්බුනොත්ද ඇති කියලා
මිනිස් දන්නවද? කොච්චර හම්බුනොත් ඇති කියලා. මේක කියලා කල්පනා කරන්න එපා. අවුරුද්දට හිතන්න තමන් යූරෝ කොච්චර මාසෙට හම්බුනොත් ඇතිද ඔයාලට? විකාර වන්නානේ වාහනේ. යූරෝ කොච්චර හම්බුනොත් ඒ වගේ ප්‍රශ්න නෑ. යන්නේ මොකද හේතුව? අපි කවුරුක්වත් දන්නේ අපිට කොච්චර හම්බුනොත් ඇති කියලා. මේක අද ඊයක ප්‍රශ්නයක්ද? නෑ, මේක අද ඊයක ප්‍රශ්නයක් නෙවෙයි. මේක ක්‍රිස්තු පූර්ණ 6 වෙනි සියවසේ ප්‍රශ්නය. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නකහා පන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවණු වැස්සක් මනුෂ්‍යයාගේ ආශාව ඉවර වෙන්නේ නැහැ. කහවණු වැස්සක්. ඒක යුරෝ නෙමෙයි. විද්‍යාර්ථිවරුනි කහවණු වැස්සක් කරා වැටුණත් මිනිස්සුන්ට හිතෙන්නේ ඒ වැස්ස ඉවරුණාට පස්සේ දැන් හොඳයි පෑවුවා ලොකු දෙයක් කියලා. නෑ, ආදි පෑවුවේ උඩකලා ගිනි තව එකක් හරි වැටෙනවා. අනිවාර්යයි. ඔබම මේ යුරෝ වලට අදාළ දැන් රුපියල් නම් වැස්ස යුරෝ ඩොලර් වලට අදාළ එක ගත්තොත් එහෙම අපි කොච්චර වැස්සක් නැති කියලා. ඒ කියන්නේ මනුස්ස సంతානයේ ස්වභාවය තමයි ලැබෙන කිසිම දෙයකින් Tamanට ඇති කියලා හිතෙන්නේ. ඒක තමයි කහවණු වැස්සකින්වත් සම්පූර්ණ කරන්නේ. ඉතින් අපි සතුට හොයන්න හදනවා මොකක්ද? මාසෙට යුරෝ 2000ක් හම්බෙයි. කියන්නේ සල්ලි වලින් සතුට හොයන්න ගියොත් ඔබ කවදාවත් සන්තෝෂෙන් නම් ඉන්න එක නෑ. මොකද හැමදාම හම්බ වෙන ගාන මදි කියලා දැනෙන්න ගන්නවා. ඊටවසෙම ගත්තත් මදි වෙනවනේ. මොකද මේ රටවල් වල දැන් සිස්ටම් එක අදලම තියෙන්නේ දෙන යුරෝ 1000 හෝ 1500 ආපහු ගන්න විදිහනේ. අනිත් ඔයත් සිස්ටම් එක හදාගෙන තියෙන්නේ 1000 ඇති වෙන විදිහකද 2000ක් හම්බුණත් මදි විදිහකද? අපිට හදලා දීලා තියෙන්නේ මදි වෙන විදිහට. අපි හදාගෙන තියෙන්නේ මදි වෙන විදිහට. මම ඉතින් ඔය ලංකාවේ පාරවල් දිගේ යනකොට අතින් ඉතාලි ගෙවල් කියලා. මම ඉතින් මොකටද දන්නවා ඒකේ වල කියන අයට ඒවා නඩත්තු කර ඉන්න නම් හැමදාම ඉතාලියේ ඉන්නම ආයේ ඉඳපා ලංකාවට. මොකද අත්වාසියම අපි තෝරගෙන තියෙන ගොඩක් දේවල් අපිට තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. අනිතින් ඔයත්ෝනේ අවුරුද්දක් තුන්දලා ලංකාවට ගිහින් මාසයක් KBH එකට නැගලා මේ කට්ටියකම ගෙවල් වල ගිහලා උදේ පාටි දවල් පාටි රැ පාටිනේ ඊට අමතරව ලන්ච් නැත්නම් බ්‍රන්ච් ඒ ඕනේ එකට ගිහිල්ලා මේ සමිතිවරුණ ආයෙත් ඇවිල්ලා මේ අම්රෙන් නගිනවා. ආයෙත් මාස 11 නැත්නම් සමහරවිට මාස 22ක්ම තුන්මානේ. එන්න ජීවිතේ තියෙන අපිට වෙන දෙන්නේ ඒකයි අපේ බුදුහාමුදුරුවෝ අපිට නවතින්නේ. මේ දේවල් සම්පාදනය කරගත්තට පස්සේ සන්තෝෂයෙන් ඉන්න හිතුවොත් කවදාවත් සන්තෝෂයෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. මේ මොකද එනවා කියන්නේ මොකක්ද? හම්බ කරන්න එපා කියලා නෑ. හම්බ කරලා ලැබෙන ටික සන්තෝෂයෙන් බාරගෙන ජීවත් වෙන්න. ලැබෙන ටික ගැන සතුටු වෙන්න. ඒකට බුද්ධ ධර්මයේ කිව්වේ මොකද්ද? යථා ලාභ සන්තුෂ්ටි. ලැබෙන ටිකට අමතරව තව
කිව්වොත් කවදාවත් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. සතුටින් ඉන්න තියෙන එකම ක්‍රමේ ලැබෙන දේ ගැන සතුටු වීම පමණයි. පිළිගත්තත් නැතත් ඒකර තමයි දෙන්නේ. එහෙනම් ක්‍රමයක් නැහැ. මොකද කොච්චර ඔට්ටු වුණත් අපිට සතුට හොයාගන්න බෑ. කවදාවත් ලැබෙන දෙයින් සතුට නොවන තාක්කල්. හොයන අපි හොයනවා. මේක නැති වුණාට අරක හම්බුණා ගන්නවා එක. ඒක හම්බුණාම මම. ඊළඟ තව එකකට යනවා. ඒක හම්බුණාම මම. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ තමයි ලැබෙන දේ සතුටින් බාර ගැනීමේ කලාව පුහුණු වුණා. අන්න ඔබට මේ මොහොත සතුටින් ඉන්නවා. මේ නැත්තම් ඉතින් හැමදාම අසහනේ දුකෙන් කලකිරීමෙන් එපා වෙලා ජීවත් වෙනවා. තේින්න දවසක අපි මැරෙන්නේ. අපි කරලා තියෙන එතකොට අතීතයට බැලුවම ඉන්න එකයි අනාගතය ගැන හිතින් සතුට අනාගතේ ලබා ගන්න ආයෝජන කරලානේ. කවදා හරි විඳින සතුටක් වෙනුවේ අද කැප කරලා. මේ මොහොතේ සන්තෝෂනේ. ඔයාලට බලන්න මේ ටැප් ලැබිලා තියෙනවා. සතුටින්මයි. කවුද ඊළඟ පැය අපි ඉන්නවද? කාටවත් සම්පූර්ණ මායා කාටවත් කියලා නෑ ඔයාගේ නියන්නේ නෑ අවදා විතරයි ගෙනියන්නේ. ඔයාට තාම වයසක් නෑ ඒකයි. ඒ නිසා ඔයා තව ඉන්නවා. මේ මායාගේ අදහස් නේ අපේ අදහස් නේ. අපි මේ මාර්ගවල වලට ගියාම නේ. ඒකකින් එන ගමන් ඊළඟට වටේ ඉන්න ආච්චිලගේ සීයලගේ මූණු බලන්න ඊළඟට මෙයාගේ දයම් පාන් හදලා මූණු බලනවා නේ ආය තමයි ඊළඟට ඒක මාර්ගවල යන්නේ ක්‍රමීයෙකුට දෙන්නේ ඊළඟට යන්නේ තමයි කියලා. හිතේනවා මේ පොදු වෙනවා මෙච්චර දුස්සිය වෙන්නේ මෙච්චර කෝගිය වෙන්නේ මෙච්චර තාක්කඩිය වෙන්නේ නේ මෙච්චර කපඩිය වෙන්නේ මෙච්චර ගේම්කාරයෝ වෙන්නේ මේ හැම මිනිහටම හිතේ එක තමයි මම ඇරලා හිතේ උන්නේ. මම ඉන්න. එන්න මිනිස්සු කිසිම දෙයකින් සතුට වෙන්න හිතන්නේ සාසනේ තාපයෙන් කලකිරීමෙන් හරියනවා. තමන්ට තියෙන කිසි දෙයක් දිහා සතුටින් බලන්නේ හරි අඩුයි නෑ නෙමෙයි අඩුයි. ඔබට යෝජනා කරනවා. ඔබ දිහා බලන්න ගත්ත දවසට ඔබට සතුට වෙන්න බොහෝ දේවල් තියෙනවා. දැන්ට ප්‍රශ්න ඔබට දේවල් නැතුව නෙවෙයි. මොකක්ද? තියෙන ඒවා තියෙන්නේ. ඒක බලන්නේ අපි බලන්නේ අපිට නැති අනිත් අයට තියෙන්නේ. තමන්ගේ හැම දිහා බලන ගමන් අනිත් අයගේ හැම දිහා තියමින් බලනවා. මට වඩා සුදුයි වගේ. දන්නේ ගානේ රැන්ඩෝ අසන්නේ මට වඩා එයාසුද ඊළඟට කවුරු හරි එවිදන් යනකොට තමන්ගේ සයිස් එක එයාගේ සයිස් එකයි කියලා මම පොස්ටාක් වගේ කොච්චර ගාලා තුන ගාලා අසන්නේ මම මහතයි ආරයාගේ දේවල් සාසනය. අපි බලන්නේ නැත්තේ අපිට තියෙන දේ දිහා සතුටින් විතරයි. අපි හැම තිස්සෙම පුරුදු වෙලා තියෙනවා අනුන්ට තියෙන දේවල් දිහා බලලා මට තියෙන දේවල් වල අඩුව බලන්න. අඩුව. මම දැන් මේ වගේ මාත්‍රිම තමයි. ඉතින් මම හරියට ඇබ්බැහි වෙලා හිටියා මට තියෙන දේවලුයි අනුන්ට තියෙන දේවලුයි සංසන්දනය කරා. ඇබ්බැහි වෙලා. මොනිටි උපයාවති ඇසේ කරන්නේ මල්කන්. මම යුනිවර්සිටි යන්නේ මේ ආනන්ද විද්‍යාලය දාලා වෙනෝදී. ආවම එතනින් 103 ගොඩවල පිටකොටු බස් එනවනේ ගොඩවල ගියා.
ඉතින් මම එන බස් එකට 7 විතර ඉඳලා අත දික් කරනවා. එන හැම බස් එකේම කොන්දොස්තර මහත්තයා කියනවා සාදු මේ කියන අමාරුයි ඊළඟ කියන්නේ නැද්ද? ඔය අතරේ ආගෙන ඉන්න බැරි වැඩක්. මගේ වයසේ කොල්ලෝ මට පස්සේ වෝල්ට් එකට ඇවිල්ලා එන පළවෙනි බස් එකේම එල්ලෙනවා. උන්දිහා බලනකොට මට හිතෙනවා මේ ඔක්කොම කරුම සිවුරින්දා මේක නැත්තම් මා දන්නේ නැහැ. වෝල්ට් එකේ උඩු. හැබැයි ඒකට මට අමතක වෙන්නේ තමයි මම මොන જાතියෙන් හරි බස් එකට නැගගත්තොත් මගේ වයසේ කිසි කොල්ලෙකුට සීට් එකක් හම්බෙන්නේ නැහැ. මේක පේන්නේ කරුණේ. හිතෙන්නම මාව ගන්න. මට හරි කොල්ලොන්ට වැඩි. වාසනාවට ඔක තේරුණා ඒ කාලේ නැත්නම් සිවුරට විතර. හරි ඒක තේරුණා. මේ මට වෙනම දේවල් ලැබෙනවා. මම හිතුවට මට තමයි අඩු කියලා නෑ මටත් ලැබෙන දේවල් තියෙනවා. අන් අයට නොලැබෙන. අපේ ජීවිතේ අපි පුරුදු වෙලා තියෙන්නේ මොකක්ද? හැම තිස්සෙම මට නොලැබෙනු අන් අයට ලැබුණා. මට අඩු අන් අයට වැඩි. ඒ අසහනය. ඒක අසහනය අපේ අසතර කවුරු හරි හදලා දීපු වෙලාවට අපි හදාගත්තා. මොකද බලන්න අපි මාතෘකාව. එහෙනම් උත්තරේ අපිට හොයාගන්න බැරිද? පුළුවන්. සතුට සැනසීම අපිටම හොයාගන්න පුළුවන්. පුරුදු වෙන්න ඕනේ. තමන්ට ලැබිලා තියෙන දේවල් දිහා සතුටින් බලන්න. සතුටින්. තමන්ට ලැබුණු දේවල් දිහා ප්‍රිය මනසින් බලන්න පුරුදු වෙන්න. මට තියෙනවා. නැති දේවල් බල දිනවනවට වඩා භාග්‍යවතුන් වහන්සේලා මේ ඔබට කියලා දෙන්නේ තියෙන දේවල් දිහා බලලා ඒවත් විඳලා සතුටින්. ඇයි බලන්නේ? කෙටි කාලේ ජීවිතේ කෙටි. කෙටි කාලේ. ඉතින් ලැබෙලා තියෙන දේවල් ඔබ සතුටින් බාර ගන්න. අනුන්ට ලැබෙලා තියෙන දේවල් එක්ක ඔබේ දේවල් සංසන්දනය කිරීම පුළුවන් තරම් නවත්තා. පාට වෙනුම නේද? ධනය, බලය, කුලය, දේශය, පළාත සසනුවොත් පේන්නේ මන්නේ. මොකද අපේ තියෙන කරුමේ තමයි කවදාවත් අපිට වඩා අඩුවෙන් තියෙන මිනිහෙකුට අපි සසඳන්න යන්නේ නෑ. ඉතින්වත් නෑ. සසඳලා හිත හදාගන්නේ එයාට වගේ තමයි සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. සතුටින් ඉන්න නෙමෙයි සසඳුවා සසඳන්න. මොකටද? මාන්නය. සතුටින් ඉන්න සංසන්දනය කරනවා නම් ප්‍රශ්නයක් නෑනේ. Tamanට වඩා අඩුවෙන් තියෙන මිනිස්සෙක් ඒ සසඳලා හදාගන්නේ මොකද්ද? මම උසස් අනිත් එක්කෙනා පහත්. දැන් බලන්න සංසන්දනය කියන එක කොයි පැත්තට කරත් අසහනය ගෙනල්ලා දෙන නරක සිතුවිලි දෙකක් වැඩෙනවා. ඒක තමන්ට වඩා වැඩි මිනිහෙකුට සසඳන්න කියොත් හීනමානිය හැදෙනවා. තමන්ට වඩා අඩු මිනිහෙකුට සසඳන්න කියොත් මොකද? අදිමානිය හැදෙනවා නේ. අදිමානියයි මම උසස් එයා පහත්. තමන්ට වඩා වැඩි මිනිස්සෙක් ගාවට ගිහිල්ලා සසඳනකොටම එයා උසස් මම පහත්. හීනමානිය. දෙකම මිනිස්සෙකුට සැනසෙල්ල නැහැ. අදිමාන්‍යව මොකද වෙන්නේ ඊළඟට? සතුට ඉතුරු වෙනවද? නැහැ. ඊළඟට ඕන වෙන්නේ හැමතිස්සෙම හැමතැනම ඒක තියාගන්න ඕන වෙන්නේ නැද්ද? අදිමාන්‍යදී හැමතිස්සෙම ඊළඟට ඕන වෙනවා යන තැන තමන් කවුරු වෙන්නද? ප්‍රධාන වෙන්නේ. මූලිකයා වෙන්නේ.
ඒක ලැබෙන්නේ නැතිකොටම ඉතින් අපි තරහවද? සියලු සභාවල තම පළවෙනියා වෙන්න ඕන. සියලු තැන්වල තම ප්‍රමුඛයා වෙන්න ඕන. ලැබුණ නැත්නම් තරහද? එන්නේ පන්සල් එහෙම ඉතින් අපි කරන්න යනවනේ. අපි දෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය කියන පොල් තෙල් පහන් වලට කියන වැඩි ප්‍රමාණය අපි මොකද හේතුව එන හැමෝම අපේක්ෂා කරනවා මොකද මට පහනක් දෙන්න. දැන් ලංකාවේ ඒ ඉඳම පහන් වැටි මං හිතන්නේ 40 50 විතර තියෙන පහනු තිරු වටේම ගිනි මැදපත් වෙලා වගේ. ඒ හැම මිනිහටම පහනපත් කරන්නේ. නැත්තම් අර මාන්නෙන් එන මනුස්සයාට කමන්ටනදී වෙන කෙනෙකුට දීප ගමන් එන්නේ මොකද්ද? හිනමාන. නම් කැපුවා. දැන් ආන්දුරට මුදලමට කරන්නේ මේ අපිට බණ කියන්නේ ගුණම කොහෙන්ද එපා කියලා. මුළු හරි අන්සල් කිරිය කියලානේ මර දුකක්. මේ තණ්හාවෙන් පීඩිත සමාජයේ මිනිස්සුන්ගෙන් දේවල් ලබාගෙන පන්සල් පවත්වන්න ගියාම හැමතිස්සෙම ආමුදුරු ඉන්නේ ස්ට්‍රෙස් එකේ. ඒ ආමුදුරු වලගෙන් 90%කට සීනි. මොකද එච්චරට ස්ට්‍රෙස්. අරයාගේ හිත හොඳ කරනකොට මෙයාගේ හිත නරක වෙනවා. එයාගේ හිත හොඳ කරනකොට ඊළඟේ කෙනාගේ හිත නරක වෙනවා. ලංකාවේ පන්සල් නම් අර උලකට පිටරට පන්සල් කරනකොට ආමුදුරු අන්තිම කාලේ අම්බෝඩ උනත් නවතිනවා. එක බලාත්වලින් ආපුනේ එක දැනුම් එක සමාජ මට්ටම් මේ අය එක ඔට්ටු වෙන්න බුදු අම්මේ කදේසි නෑ. හරි අමාරුද? ඒයි මේ මනුස්ස සංතානි කියන එක සතුටු කරන්න බෑ. චරකරවුව සතුටු කරන්න බෑ. එහෙම සතුටු වෙන්නේ නෑ මේ හිත. ඉතින් මම ඔබට යෝජනා කරනවා ඔබ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ අනුන්ට වාදයක් නොවෙන්නේ. ඔබ සතුටු කරන්න බැරි මිනිස්සෙක් වුණා. ඔබ එක්ක ජීවත් වෙන කෙනාට ඔබ නිසා විඳින්න වෙන සතුටක්ද දුකක්ද? මොනවා කරත් සතුට වෙයි. කොහොම කැප වුණත් සතුට වෙයි. කොහොම කතා කරත් සතුට වෙයි. අය විඳිනවා. එහෙම අපි මිනිස්සුන්ට වද වෙන්න ඕනේ. ඒක මිනිස්සු අපි මැරිච්ච දවසට ඇඬුවත් අඬන්නේ බෝඩ් වලද නැද්ද? ඇයි? තියන්තන් කියලා හිතෙන්නේ. නැත්නම් කියන්නේ වදයක් නම් අපි මැරිච්ච දවසට ඒගොල්ලන්ට වේදනාවක්වත් නැහැ. ඇයි? ඉන්නකම් අපි නිසා එයාගේ සතුට නැති වෙනවා. වදේමානේ. ඇතිවීමක් නැහැ. සතුට වෙන්නේ මොනවා කරා? ඒක පන්සලටත් අදාළයි, ගෙදරටත් අදාළයි. එහෙම වෙන්න ඕනේ. මේ අපි කෙටි කාලයක් ඉඳලා වල ඕනනම් මොකද කියා? ඉක්මනින්ම කියන අවුරුදු 80ක් අල්ලයි. දැන් අසුරට කිව්වා කලබල වෙන්න එපා. කලබල නොවී ඉන්නත් එපා. ඉක්මනින්ම කියා සිංහල මේ කල්ලන් ඉන්න පුළුවන් 80ක් තමයි. 80ක් කියන්නේ ඉතින් අවුරුදු වලින් ගත්තම මහා ලොකු කාලයක් වුණාට දවස් වලින් ගත්තොත් මහා ලොකු කාලයක් නෙමෙයි. 365 වැඩි කිරීම 80. දවස් කීයද? 29000. දැන් 40 ජීවත් වෙච්ච අය මොකද වෙන්නේ? අර ගිහින් 29200ෙන් අද බලන්න අර දවස් කීයද ඉන්නේ? 50ක් ඉඳපු අය ඒ ගන්න කරන්නේ. 365 වැඩි කරනවා
39 තියෙනවා. එතකොට ගාන හදාගත්ත හැකි මොකද්ද? ඉන්න තියෙන දවස් ගාන. අඩුම ඒක බලලා සන්තෝෂෙයි. අවුරුදු කියලා හිතනකොට හිතෙන්නේ මහා ලොකු කාලයක් මේකේ තියෙනවා ලෝකේ පෙරලන නටන්න දේවල් කියලා. දවස් විදියට ගත්තොත් හරි පොඩි කාලයක් 29,000 80ක්ම. දැන් ඒකෙනුත් මෙතන ඉන්න භාගයක්ම අතරිය 35 පන්නයි තරම ළමයි ඉන්නවා. තරම දරුවනේ. අර බහුතරයක් අය 40 පන්නරන්නේ මම නෑ. ඉන්න තියෙන පොඩි කාලේ ඕකේ කාගේවත් සාධිකීකුත් නැත්තම් තවහතුලියක් ඉන්නවා කියලා ඇයි උදා වෙන දවසේ සන්තෝෂෙන් ඉන්නේ? ඇයි කොහොමද උනේ ළඟින්? ඇයි කොච්චර දෙයක් ලැබුණා කිනා වෙන්න බැරි? ජීවිතේ ඉන්න උදා වෙන හැම දවසකම ස්තුති කරලා උදා වෙන තව දවසකට මම නැගිටලා තව දවසකට අවදි වෙනවා. මොකද නිින්දේම මැරිච්ච මිනිස්සු ඉන්නවා කොච්චර ඉන්නවා. අපි දවසක් නැගිටිනවා අපි ස්තුතිවන්ත වෙනවා අපිට නැගිටින්න ලැබෙනවා. තව දවසක්. ඒ හැම එකක්ම gift එකක් විදිහට කල්පනා කරනවා. ඒ දවසේ සතුටුයි. මම කාටවත් වැරද්දක් නෑ. කාටවත් අපරාධයක් නෑ. කාගේවත් දෙයක් කඩා වඩා ගන්න නැතු සතුටින් ඉන්නවා. ඒ වගේ සරල ජීවන ක්‍රමයක් තියෙනවා. කොරෝනා අපිට කියලා දීපු පාඩම ඕනනේ. අවුරුදු 100 150 ඉන්නවා කියලා හිතන් ඉඳපු අය, එහෙම හිතන් වැඩ කරපු අය අපි අතහැරලා ගියාද නැද්ද? කොච්චර මිනිස්සු නැහැ. තාම ඉවර නැහැ. කොච්චරම එහෙනම් ජීවිතේ කෙටි. මේ කෙටි ජීවිතේ හැම දෙයක්ම ලබා ගත්තට පස්සේ සතුටින් ඉන්න හිතාගෙන සසද පරිදිවනවා වෙනුවට ලැබෙන දේ සතුටින් වාරගෙන ලැබෙන දේට ස්තුතිවන්ත වෙලා නේද? ලැබෙන දේට ස්තුතිවන්ත වෙලා ඒ දවසේ ඉවරයි. ඒකෙන් කියනවා තව දෙයක් ලබා ගන්න එපා කියලා. නෑ. ඒක කියන්නේ. තව දෙයක් ලබා ගන්න ඕන නම් ඒකට උත්සාහවත්. බුදුදහම කියන්නේ ලැබෙන දේ බාරගෙන ජීවිතේ නවත්තන්න කියලා. ඒ කියන්නේ ලැබෙන දේ සන්තෝෂෙන් බාර. මොකද ලැබෙන දේ සන්තෝෂෙන් බාරගත්තු අයගේ කාර්යක්ෂමතාවය අඩු වැඩි. තමන් ඉන්නේ සන්තෝෂෙන් නම් තමන්ගේ කාර්යක්ෂම බව වැඩි වෙනවා. ඔකට අර පැරණි ගම්වල තියෙන්නේ නේද? අර අසතුටින් ඉන්න නෝන මහත්තුරු ඉන්නවනේ. තමන්ගේ මහත්යත් එක්ක අසතුටින් ඉන්න නෝන මහත්තුරු ඉන්නවා. මම හිතන්නේ 90ක් විතර ඉන්නේ කොහොමද? අදුත්තේ තමයි යන්න ඕනේ ඔය ඉතර ගිහින් ඉතින් අnder ප්‍රශ්නේ තාතාගේ තමයි එකට ජීවත් වෙන බොහෝ දෙනෙක් තමන් එක්ක ජීවත් වෙන අනිකා ගැන ඉන්නේ අසතුටින්. මේ අතරේ එහෙම නැති අය ඉන්නවද? ඉන්නවා. ඒ සංසාර පිනට සසරේ පාරමී පුරාගෙන හරි ආපු නිසා පුරුෂයෝ එහෙම හමු වෙච්ච සන්තෝෂෙන් ඉන්නවා. මම දන්න ලෝකේ බහුතරයක් දෙනා තමන්ට ලැබිච්ච අනිකා එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි. ඉතින් ඔහොම අසතුටින් ඉන්න කාන්තාවෝ සැමියාට බක්කන් යන බෙදලා හැටි ගැන පැරණි කියුණා. කොහොමද? එපා වාහෙට පොඩි දෙයක් වාගේ. ඒක තමන්ට තමන්ගේ සැමියා ගැන තියෙන කලකිරීමක් නම් ඒ විදිහට
එයාට වත්වැන්ජන බෙදන්නේ අඩුම පිඟාන දිහා බලන්න ඔයිට රටුණා. ඒක කරලා. ඒ කියන්නේ මොකක්ද? තමන් අසතුටු දැනග තමන්ගේ කාර්යක්ෂමතාවය මොකක් වෙලාද? අඩු වෙනවා. වගකීම් සහගත බව අඩු වෙනවා. තමන් අසතුටින් ඉන්නකොට අවංකකම අඩු වෙනවා. දැන් බලන්න සන්තෝෂයෙන් ඉන්න කොච්චර දේවල් වැඩි කර ගන්න පුළුවන්. කාර්යක්ෂම. සන්තෝෂයෙන් ඉන්න කාලෙට ඔයත් කියන්නේ ඕකේ පෙරලන වැඩ කරන්න පුළුවන් සතුටින් ඉන්නවා කියලා. සතුට දවසට කොච්චර වැඩ කරනවා කියන්නේ. ඒ සන්තෝෂ. ඔබ ඉන්න තැන සතුටින් නම් ඉන්නේ එතෙන්ට බොරු කරන්න හිතනවාද? කපටිකම් වංචා කරන්න හිතෙනවා. ඒක සීලය රකින්නේ කොහොමිනකොටද? සතුටින්. අපි බොරු කරන්නේ කපටිකම් කරලා සිල් බිඳින්නේ සිල් බිඳින්නේ අසතුටින් ඉන්න. තමන්ට ලැබුණු සමිය ගැන සතුටු නැහැ. තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු නැහැ. පරකම් කරනවා සිල් බිඳින්න. මිනිස්සු සිල් බිඳින්නේ සතුටක් නැති ඉන්න. මිනිස්සු හිතන මොකක්ද මේ? මට මේකේ සතුටක් නැහැ. ඒක ලබා ගන්න නිත්‍යානුකූල විදියට බැරි නම් අවනීතිකව ඒක බලනවා. එතකොට කියනවා මං සිල් කරුණා කියලා. එතකොට මිනිස්සෙක්ගේ සීලයයි සතුටයි සම්බන්ධයි නේද? සම්බන්ධයි. සීලයයි මේ සතුටයි කාර්යක්ෂමතාවයයි සම්බන්ධයි. ගොඩාක් සම්බන්ධයි. ඒක මේ සතුට කියන එක බුද්ධාගම ඉගෙනුවා සන්තුෂ්ටි පරමන්තන සතුට තමයි මේ මිනිස්සෙකුට ලබා ගන්න හැකි මොකද පරම දානයි ශ්‍රේෂ්ඨම දානයි උතුම්ම දානයි ලොකුම දානය සතුට. හැබැයි ඒ දානය අමතකරන්නට අමාරුයි. ඒ දානය ලැබෙන්නේ කාටද? ලද දෙයින් සතුට. ලද දෙයින් සතුට නම් එයා පරම දානයි. ලද දෙයින් සතුටු නැත්තම් කෝටි ගණනක් තිබුණත් අමු දුකේ. ඉන්නේ අසහනින්. එතන ලද දෙයින් සතුටු. ඒක ගොඩාක් කාර්යක්ෂම. ඔබ දිනු වෙන පටන්. ඔබ ගොඩක් කමක් කරේ. ඔබ හෘදය සාක්ෂියට එකඟව ජීවත් වෙන්න පටන් ගන්න. සැලසීම. දැන් ඉන්න දැන සතුටු. ලැබුණු කෙනා එක සතුටුයි. ලැබුණු දරුවා බීරිඳ සැමිය සතුටේ පාරන. කාටවත් මේ ලෝකේ ලැබිලා තියෙන්නේ හොයපු කෙනාම හෝ හොයපු දෙයම නෙමෙයි. මේ ලෝකෙන් කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ ලැබුණා වාගේ අපි ඉස්සරහ කඩපාන ඉන්නවා නේ. මේ අපිට නම් අපි හම්බෙන්නේ බෝරු කාටවත්. එහෙම 99%කටම Taman හොයපු අවුරුද්දක් හම් වෙලා ඉතින් ඇත්තම වෙලා තිබුණේ ලැබුණ දෙයක ජීවත් වීම. හැබැයි එළියට පෙන්නන්නේ මේක මෙතන මේ පන්සල් එන්නකොට නේ. එන විදියට හිතන නකුල මාතයි නකුල පිටාරින්නේ අවතාරය කියනවා. ඉච්ඡරට නේද සාන්තෝ සාමී සාමී අවතාරය පුද්ගලිකව ඇසුරු කරලා බලන්න බේරෙන්නේ. අවුරුගානේ මරාගන්නේ. එළිය කියනේව දැකලා තමගේ ජීවිතය ගැන ඉන්නමානේ කතා කරනවා. මේ අනුන්නේ වෙඩින් වල ඉන්නේ නැති දැකලා, පන්සලේ ඉන්නේ නැති දැකලා තමගේ පෞල් ජීවිතය ගැන ඉන්නමාන හදා ගන්නවා. මොකද ඔය පේනවට වඩා ඇත්ත ගොඩක් වෙනස්. ගොඩාක් දැන් අපේ අම්මයි තාත්තයි වුණා මම කියන දවසේ ඉන්නේ නඩුව මාතය නඩුව තියෙනවා. දාන්න බොරු කියන්නේ. එහෙම ජීවත් වෙන්න විදියක් නෑ. මනුස්ස ජීවිතේක අනිවාර්යයෙන්ම රණ්ඩු ගැටලු තියෙනවා. හොඳම විතරක් තියෙනවා ජීවිතේ. එහෙම කවුරු හරි පෙන්නනවා නම් ඒගොල්ලෝ හොඳ නඩු. මොකද නීලියෝ එහෙම ඉන්න බෑ. ඒගොල්ලෝ පැය 24ම රඟපානවා එනවා.
මේ ලෝකේ අතාර්ථය තමයි අපි කාත් එක්ක හරි ජීවත් වෙනවා කියන්නේ එයාගේ හොඳ එකක් දෙන්න වෙනවා එයාගේ නරක එකක් ජීවත් වෙනවා. අපිට මොකක් හරි ලැබෙනවා කියන්නේ ඒ දේට අදාළ හොඳ දේ අපිට අයිති වෙනවා. ඒ දේටම අදාළ නරක ටික අයිති වෙනවා. ලැබෙන එක සතුටින් ගන්න. සසඳ ගන්න යන්න එපා. අනුන් දිහා බල බල Tamanට මදි අඩුයි කියලා උල්ලන්න එපා. ඉන්න කෙනා එක සන්තෝෂෙයි. අඩු හොය හොය යන්න කියෝ ජීවිතේම කරන්න වෙන ඉතින් ඇවිදින්න. ඒකයි බුද්ධාගම මේ ළඟදී සතුටු වීම ජීවිතේ පරම ධනයක් ලෙස එන්නලා දීලා තියෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ කවදාකවත් අපිව ජීව ලෝක වලට ගෙනිච්චේ නැහැ. අපි මහා පොළවේ අප අවදියෙන් තියලා අපිට ඇත්ත තේරුම් ගන්න සැලැස්සුවා. ඇත්ත තේරුම්. ටික වෙලාවකට අපිට අපේ ජීව ලෝක වල ගිහිල්ලා සැලසරන්න පුළුවන් වුණා. ආයෙත් අපිට අවදි වෙන්නම වෙනවා. අවදි වෙන්නම. ආපහු අපිට ඒ ඇත්තට මුණ දෙන්නම වෙනවා. හිතන්න. සැනසීම නැති කරගන්න එපා. හිතලා සතුටින් ඉන්න ක්‍රමයක් හොයාගන්න. අර හම්දුරුවල 500ක් භාවනා කරන්න කියන්නේ වනාන්තරයකට. ඒකෙන් ගියාම එතන සද්ද වනාන්ත. ඒ මාදිවට දුර්ගන්ධ මහා මුලන්. හම්දුරුවල ඉස්තිරවම මෙතන කවුද? අමනුෂ්‍ය. ප්‍රේතය. කුඹාණ්ඩය වෙන බලවේග අපිට කරදර කරනවා. භාවනා කරන්න දෙන්නේ නැහැ. හම්දුරුලා බය වුණා. කලකිරුණා. භාවනාව එපා වුණා. අතහැරලා දාලා ආපහු ගියා බුදුහාමුදුරුවන්ට. ඊළඟට ස්වාමීන් ඒ වනාන්තරේ භාවනා කරන්න බෑ. හරි ගඳ. හරි මුලක. විවිධ ශබ්ද එනවා. අමනුෂ්‍ය බලපෑම් හරි අධිකයි. අපිට වෙනදන ඔබ වහන්සේ යෝජනා කරන අපි කියන්නේ එතන භාවනා. බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. ඔබ වහන්සේලා ආපහු යන්න ඕන කොහෙටද? එතෙන්ට. එතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා එතන තියෙන දේවල් සතුටින් බාර ගන්න. සතුටින් බාර. ඒ 500 නම් ඉලක්කේ කර්මීයත සූත්‍රය ඉගෙනගෙන එතෙන්ට ගියා. කර්මීයත සූත්‍රය කියලා දුන්නේ මොකක්ද? සන්තුස්සකෝචනේ. සන්තුස්සකෝචනේ මොකද්ද? ලදදෙයි සතුටු වෙන. ඔයාට කැලයක් හම්බෙලා තියෙන භාවනා කරන්න. ඔයා ඒ කැලේ ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවා. ඔය තියෙන කරදර ටික හිතන්නේ නැතුව අනිත් ඒවා හිතන්න. දැන් සද්ද තියෙන කැලවලට සාමාන්‍ය මිනිස්සු වෙනවද? එන්නේ. ඉතින් භාවනා කරන්න යන ඊතර කෙනෙකුට මිනිස්සු පොරකකා එන එකද හොඳ කවුරුත් දෙන්නේ නැතිද? එන්නේ නැති එක. බුදුහාමුදුරුවෝ කියනවා. සෝදාහමන කැලවලට නම් මිනිස්සු පිරෙයි නේද? සෝදාහමන. මෙතන දුර්ගන්ධය. එනවද කවුරු? නාසකවලින් දුවනවා. භාවනා කරන කෙනාට එතන හොඳයිද නැද්ද? හොඳයි. අමනුෂ්‍යව ඉන්නවා කිව්වොත් මිනිස්සු ඒ පරාතකින්වත් යන්නේ නෑ. ඒකට සෝමුවල භාවනා කරන්න. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි බුදුහාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ 500කට ඉගෙනුනේ ලැබිච්ච තැන අනුපාඩු බලලා තව තැනක් හොයාගෙන දුවන්න නෙවෙයි. ලැබිච්ච තැන තියෙන සම්පත්තියෙන් උපරිම තමන්ගේ අරමුණට යන්න. එහෙනම් අපි බෞද්ධයෝ, බෞද්ධ හාමුදුරුවෝ, බෞද්ධ ගිහියෝ ජීවිතේ කරන්න ඕන දේ තමයි තියෙන සම්පත් වලින් උපරිම ඵලදායීතාවයක් ලබා ගන්න. තියෙන සම්පත්. නැති ඒවා ගැන කියවෙන්නේ. නැති ඒවා තියෙනවා ඒක සම්පාදනය කරගන්න වැඩ කරන්න. හැබැයි තියෙන ඒවායි වැඩ පටන් ගන්න. ජීවිතේ තියෙන ඒවායි වැඩ පටන් ගන්න. නැති ඒවා හිත විතර ගියොත් අර
ගෙවල් වල වැඩටන වාස්තු වෙනවා වගේ. ඔයාලට නම් ගෙවල් හදන්න ගියාම ඒගොල්ලෝ වැඩේ නොකර ඉන්න හේතු කීයක් ඉඳලා තියෙනවද? ඇයි කරේ නැති කියලා අරගෙන නැහැ. මේක නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හැමතිස්සෙම මොකක් හරි නැති එකක් හොයාගන්න හරි ලේසි. ඒ නොකේ. ඔබට යෝජනා කරන්න බුදුදහම ඔබ කියන දේවල් ටික සතුටින් බාරගෙන වැඩ පටන් ගන්න. ඔබ සාර්ථකයි. ඔබ කරපු දේවල් දිහා බලලා සතුටු වෙන්න. සතුට නැති කරගන්න මොකද සතුට නැති වෙනවා කියන්නේ අපි මානසික රෝගී. ඔය ලෝක සෞඛ්‍ය සංවිධානය පුද්ගල සෞඛ්‍ය කොටස් 4කට බෙදනවා. ෆිසිකල් වෙල්බීන්, මෙන්ටල් වෙල්බීන්, ඊළඟට සෝෂල් වෙල්බීන්, ස්පිරිචුවල් වෙල්බීන්. එතන ඒගොල්ලෝ කොටස් 4කට බෙදපු එක තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ තියෙන ආරෝග්‍ය පරමාලාභ ෆිසිකල් වෙල්බීන්. නැත්නම් ෆිසිකල් හෙල්ත් කිය. නිරෝගීකම තමයි කායිකව උතුම්ම ලාභය. ෆිසිකල් හෙල්ත්. ඊළඟට සතුටි පරමන්දන මෙන්ටල් හෙල්ත් නේ. සතුට තමයි පරම ධනෙ මානසික නිරෝගීකම. විශ්වාස පරමඥාති සෝෂල් හෙල්ත්. සමාජයේ හොඳ විශ්වාසවන්ත සම්බන්ධකාරයන් වෙනවා නම් ඒක තමයි ලොකුම නේකම. නිබ්බාණං පරමංසුකම් ස්පිරිචුවල් හෙල්ත් නේ. කෙලස් දුරු කරපු කෙනාට තමයි පරම සතුට. ඒක ආධ්‍යාත්මික නිරෝගීකම. ඒ නිසා ඔබට මානසික නිරෝගීකම නැති වෙනව අසතුටෙන් ඉන්න. මොකද බලන්න අසතුට වැඩි කාලෙක සීනි වැඩි. ප්‍රෙෂරුත් වැඩි. තව දසමහා රෝගනේ ජීවිතේට නිදෙන්නේ නැත්නම් බෙදෙනවා. අසතුට වැඩි වෙන්න බලන්න. අතනදී එනවා මෙතන සන්තෝෂයෙන් ඉන්නකොට ඉතින් ඔහි. ඒක අදහස් මොකක්ද? මේ ගොඩක් දේවල් මනස එක්කම සම්බන්ධයි. මනස එක්කම සම්බන්ධයි. හිත එක්කම මේ බොහෝ දේ සම්බන්ධයි. ඒකයි වදාළේ දේශනාවේ මනෝ පුබ්බං ප්‍රමාණම්ම. මනසමයි මූලික. සතුට ලැබෙන්නේ මනස මුල් වෙලා, සතුට අහිමි වෙන්නේ මනස මුල් වෙලා. ඒ නිසා අපේ ඉඳලා සතුටින් ඉන්න විදිහ ගන්න. මේ දේශනාව ඔබට කියලා දෙන්නේ. සතුටින් ඉන්න ක්‍රම හොයාගන්න. සතුට නැත්නම් සතුටින් ඉන්න අයගේ හිත සුවපත් වෙනවා, ඇඟත් සුවපත්. නාමයක් වෙනවා. සන්තෝෂයෙන්. මොනෙලන් හිත නරක කරන් වගතුවක් නැහැ. අරකට වගතුවක් නැහැ. දියුණුවක් නැහැ. ඇයි? අසතුටෙන් ඉන්න මනුස්සයා කවදාවත් අතුටට යන්නේ නැහැ. සන්තෝෂයෙන්. බුදුදහම සතුටට විරුද්ධ නැහැ. ගොඩාක් අය ඉතින් බුදුදහම ඉතින් අපි නම් අනිත්‍ය ගැන මෙහි කර දුකෙන් ඉන්නෝ නෑ. අනිත්‍ය ගැන මෙහි කරන්නේ මොකද්ද? ජීවිතය ඇත්ත තේරුණා. ඇත්ත තේරුණා නේ. අපි කොච්චර හොඳ රූපයක් තිබුණාද වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන දවසේ දුකක් වෙන්නේ කාටද? ඒ ඇත්ත තේරුම් අරගෙන නැතුව හිටියොත්. ඇත්ත තේරුම් අරගෙන ඉන්න කෙනාට තමන්ගේ ශරීරය වෙනස් වෙනවා දකිනකොට ඒකත් එක්ක බුදුහාමුදුරුවෝ කියපු දේ මට තේරුණා. මේ මගේ ඇඟෙන් පේන්නේ ඒකමයි කියලා සතුටුද දැනෙන්නේ. මේ සතුට නැති දෙයක් නෑ. මේ ලෝකේ හැම දෙයකින්ම සතුට වෙන්නේ. කියන්නේ දිහා බලන්න. දැන් අපිට සතුට ලැබෙන ඒවා වෙනකොට අපි බලන්නේ අසතුටයි. ලංකාවේ නිවුස් බලන තනින් ඉන්නවද නැද්ද? වයිලේ ඉන්නවා. අසතුටුයි. මම ඒවා බලලා තේරුම් ගන්න නේ. දැන් මම නම් ලංකාවේ නිවුස් බලනකොට තේරුම් ගන්නේ කිසිම පරාජයක් ස්ථිරක් නැත, කිසිම ජයක් ස්ථිරක් නැත.
නේ නැත්තම් ඉතින් බෝඩාගේ දර ගිහිල්ලා රමින් රජා වෙයිද මුතුවා මේ වැඩි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ මෙච්ච වැඩි මේ ලෝකේ තියෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ ඇත්තනේ කිසිම මිනිසෙකුගේ බලය කියන එක ස්ථිර එකක් නෙමෙයි. එක ශ්‍රමයකින් මුළු ඔක්කොම දේවල් අනිත් පැත්තට කරගෙනවා කියන්නේ. මේ ඔක්කොම දිහා බල බල සතුටු වෙන්න පුළුවන්. මේ වෙන හැටි දේවල්. කවුද ඉක්ුවේ මේ සම්මජාතියට රණී ජනන්තුරු කියන්නේ. අදින්දුතම්පි බවතිනේ. නසිතු දේම චින්තිතම්පි වෙනස. හිතපු දේම වෙනස. මේවා දිහා බල බල ධම්මික ගන්න නෙවෙයි පුරුදු වෙන්න ඕන. ඡන්දේ දෙන වෙලාවට ඡන්ද දීලා පොතනා. ඒක නම් ධම්මික කාලයට නෑ. පුරුදු ධම්මික කාලා බෝට යවලා මෙයාගේ නාම ධම්මික ආවිද. මොකද වෙනස් නේද? තාම ආයෙත් ආයෙත් දෙන්නේ. මොකද වෙනස් කරනවා නම් ඡන්දයක් ආවම වෙනස් කරන්න. එතකන් ධම්මික කරා ඉඳලා වැඩ නෑ ජීවිතේ තේරුම් ගන්න. හැම දෙයකින්ම තේරුම් ගන්න. මේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් නේ. ඕනා කෙනෙකුට ඒව තේරුම් නොගෙන Facebook බල බල ධම්මික කරා ඉන්න පුළුවන්. මම තමයි තෝරගන්න. මම තෝරගෙන තියෙන්නේ මේ උදියා බල බල සම්පූර්ණ ඉන්නේ. තව දෙයක් අවබෝධ කරගන්න. තව සත්‍යයක්. ඕනා ධම්මික කනවා කමෙන්ට් දානවා එන ඉල්ලනවා සාප කරනවා. තමන් තෝරගන්න මාවද? තමන් තෝරගන්න පුළුවන් සතුටින් ඉන්න පාඩ අසහනෙන් අසතුටින් ඉන්න පාඩ. හැබැයි අන්තිමට මේගොල්ලෝ කරලා තියෙන්නේ අනුන් මත තමන්ගේ සතුට තීරණය කළද නැද්ද? ආරයා හිටියානම් මම සතුටින් ඉන්නවා. මෙයා නැති වුණා නම් මම සතුටින් ඉන්නවා. එතකොට එයා නැහැ මේ කමන්නේ. ඔක්කොම ආරයා මෙයා. ඉතින් වැඩේ දෙපාවෙන්න. අපි දැන් ගොඩක් කොහොම අපේ කාලේ ගෙවලා තියෙනවනේ. ඇයි අපි ආරයා මෙයා මත සතුට ගන්න? මම කියන්නේ ළමේ මතවත් සතුට ගන්න. ළමයි හදන්න ඒගොල්ලන්ට උදව් කරන්න ඒගොල්ලෝගේ කාමනේ යන්න දෙන්න. හැබැයි ඒගොල්ලෝගේ සතුට හෙව්වොත් ඒගොල්ලෝ ඔබ මගේ හැර යන දවසට ඔබ වෛර කරනවා. අපි රැවට්ටුවා කියයි මෙච්චර කාලයක් අපි දුක් විඳි ඕකටද කියලා අහන්නේ. ඇත්තටම කියනවා නම් ළමයින්ට පුළුවන් සදාකාලිකව ඔබට සතුට දෙන්න. මොකද ඒගොල්ලෝ බැන්නත් ඔයත් අසතුටු වෙනවා නොබැන්නත් අසතුටු වෙනවා. බැන්නම අසතුටු වෙනවා මගේ කොල්ල අර කියලා මට්ට ගත්තා කියලා. අසතුටු වෙන්නේ. ඊළඟට නොබැන්නත් අසතුටු වෙනවා අනේ මම්මලාම මූට කවුද කියලා. කවුද නාමද? අනු මත හිතට කිසි මිනිහෙක් සම්තෝෂ නැහැ. ඒක කියලා දෙන්නේ. ආයතන මෙයාගේ සතුට වෙන්න එපා. එහෙම හිතන්න ගියොත් අපිට කවදාවත් සතුට සතුටින් ඉන්න නැහැ. සතුටින් ඉන්න මේ මොහොතේ ලදු දෙයින් සතුට වෙලා බණානලාට බණානවා. යම කනලාට සන්තෝෂෙන් යන්න කන. නේ අන්තිමම නීගා කෑමක් කන්න ලැබිච්ච දවස සන්තෝෂෙන් කන. එතකොට ඒකෙන් අඩුම ඉගෙන ගන්නවා මේ විදියට කෑම හැදුවොත් මේවා හදේ කොටක් ගන්න බෑ. ඒ කෑමේ හිඳ තමයි අවබෝධය ලැබෙන්නේ. ඔය හැම එකකම තියෙන සතුට. අපි හොයලා තියෙන ජීවිතය අසතුට වෙන්න. මම ඔකට මෙච්චර වෙලා කියලා දුන්නේ මොකද්ද? හැම එකක් ඇතුළේම සතුට වෙන්න. සතුට වෙන්න. දැන් අද
අතවාසියම කියනවා නම් මේ පැය දෙකක් මාව ප්‍රමාද වෙලා ආපු එක ගැන උනා සතුටු වෙන්න දෙයක් තියෙනවා. මොනවද? ඒ හින්දාම පැයෙන් වණ ඉවර වෙනවා. නැත්නම් සමහරවිට මම පැය එකමාරක් දෙකක් යන්න ඕන. පුළුවන්ද බැරිද? ඒ කිසි දෙයක් නෑ අසතුටු වෙනවා කියන්නේ. හැම දෙයකම සතුටින් ඉන්න දෙයක්. ඕනම ගන්න. ඕනේ නැතිවම තමයි ප්‍රශ්න. ඉතින් දැන් ඉවරයි. දැන් අපි බලන්න පටන් ගත්තා 8:25. දැන් 9:25. මම අනේ අnder මානසිකයි. ඒ මානසික ඒකවල ඒකයි නේ. දැන් මේ වෙලාවට ජපානයේ මම මොකද සැතපෙන්න වෙලා ඉතින් ඒකමාරක් නෑ කියලා ආමාරුණා මම බොහොම කැමැත්තෙන් සතුටින් මේ දේශනාව ඔයයන්ට කරලා දුන්නේ ඇයි අදම මම සතුටු වෙන ඔයයන්ට මේ බැයිකට සතුටුයි ඊළඟට කියන්නේ අරවා මේව අමතක කරලා දාන්න මේක නිදියන්නේ මන්තෝ බණහන් ඔය බණහන් එක තියනවා මේ අලුත් පැයක් කරන නන්දෝ ඒ බැරිද තමයි. චූටි හරියක් තේරෙනවා. පොඩි හරියක් ඉගෙන ගන්නවා. බුදුන් වහන්සේලා පානාමලා කාටරි කෑම ටිකක් දීලා එයා කනවා බලන් ඉඳලා ඒ සතුටු ලංකාවේ ඉන්න කෙනෙකුට චූටි උදව්වක් දීලා එයාගේ මුවේ ඉනාවක් බලලා සතුටු නැති වෙයි දීපු එක්කෙනාගේ ස්තුතිය බලලා ඔබේ සල්ලි තියාගෙන ඉල්ලනකම් ඔබ සල්ලි දානකම් කෝල් විමානේ ඉතින් බලාපොරොත්තු වුණොත් දුක. හැබැයි ඔබ දුන්නා කියන තැනට එනකම් හිතුවොත් සතුටක්. යාට මම දෙයක් කරන්න මට පුළුවන් වෙයි කියලා කරදුනා සතුට. ජීවිතේ හැම දවසකම සතුටින්. එතකොට සෝමනස සහගත සිතුවිලි වලින් ඉඳලා මිය ගියොත් මේ දිවැරදිව යහපත් අපිට ඊළඟ භවය ගැන උනා බය වෙන්න දෙයක්. ඉතින් අදහස් බොහොම ශ්‍රද්ධාවෙන් ගොඩක් රැගෝ වෙච්ච නිසා මීඩියාම දේශනෙදී කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් ඔයත් මේ දේශනාව අහන්න ගන්න. චූටි දෙයක් හරියන සමහර වෙලාවට ඔයත් හොඳටම දන්න දේවල් ඇසුරින් තමයි මේ මුළු පැයම අලුතින් දේවල් වටහා ගන්න. දන්න දේවල් තුලින් අලුත් දේවල් වටහා ගන්න. ඒක කරගන්න ඕනේ. ඒක අවශ්‍යයි. අපි නොදන්නා දේවල් වලට යෑම වගේම දන්න තැන ඉඳලා නොදන්න දේවල්, නොහිතන දේවල් අපි හිතන්න ඕනේ. එතකොට අපිට අවබෝධය වගේම සැනසීම ලැබෙනවා. එයාට හැම කෙනෙක්ම කොච්චර මානසිකවද නේ? පැය මම දැන් පන්සලේ පැය 4ක් විතර දැන් ගත කරානේ. කොච්චර මානසිකවද ඔයාලට කවුරක්වත් ඈනුම් හරින්නේ නැතුව විදි කියලා වැටෙන්නේ නැතුව හොඳට බලන්න. මම කියන්නේ තාම ඒක අදහස මේ මැසේජ් එක ඔයාලගේ ඔළුවට ගියා කියන්නේ. මේක ගත්තා. මේක තේරුණා කියන්නේ. නැත්නම් ඉදම තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් මේ හැලුණා. ඔයත් අහන්නේ කියන අදහස තේරුණා. දැන් මොකද කරන්නේ? ප්‍රැක්ටිස් කරන්න. ජීවිතේ හැම දෙයකම හොයාගන්න සතුට වෙන්න. ඒ මිනිස්සු අපිට හම් වෙනායි මත තියාගන්න අපිට එහෙම අපිට තියෙන දේවල් වලින් සතුට වෙලා ඉන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැම තිස්සෙම අපේ ඔළුවට දාන්නේ අපිට අඩුවක් තියෙනවා. නේ මානසික අනේ ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් වල කියලා තියෙනවා මම මේ නාටි අසක් එක මහත්තයෙක් ආවා එයා මගේ බණ ගැන පුදුම කමෙන්ට්ස් එකක් දීගෙන වහන්සේ බණ ඉතින් අපේ ගෙදර අය ටීවී එක ගාවින් මිල්ලෙන්නේ නැහැ වහන්සේ බණ හොඳට දෙන්න
ඔබ වහන්සේ කියන දේවල් හරිම ලස්සනයි. ඒ කියන විලාසයටත් අපි කැමතියි. හරි ලස්සනයි. කොහොමද කියාගෙන අන්තිමටම කියන අනේ ඔබ වහන්සේ තා ඩිංග කුස කියනවා. මට ඒක මේක ආවෙම ඕක කියලා. ඒ ඉතුරු ටික අරක කියනකම් කියන්නේ. හොඳයි ලස්සනයි බණ ටික ඔබලා යාට ඕනේ ඒක නෙමෙයි. මගේ ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න. ඔයා මිටි. මගේ අර කිව්වා මහත්තයා ඒකම කලබල වෙන්න එපා. මහත්තයා දන්නේ නැති වුණාට මහත්තයා small is beautiful. එයා ඒ දීපු ලනුව මං ගිල්ලන අද වෙනකලු අසතුටෙන් නැත් අසතුටේ ඇයි ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්නේ මං උසනේ මං කොටයි ඉතින් බාල්ක වෙන්නේ උසයන්නේ පොඩෙක් උසයන කෑම වල වෙන්නේ ඒක ජීවිතයක් නෑ අර ඊනවානේ නගරනවා ඒකම කිව්වේ එළියේ ඉන්න අය අපිට තියෙන දේවල් වලින් සතුටු වෙලා ඉන්න දෙන්නේ නෑ ඒගොල්ලන්ට ඕනිම අපිට අපේ අරුවක් කියලා දෙන්න. ඒ බලන්න ලංකාවේ මිනිස්සුනේ ඉන්න බැහැ නේද? කවුරුද ළමයි නැද්ද තාම? ඒ නිකන් ඒගොල්ලෝ අපි ළමයි නැද්ද කීරි කරනවා දෙන්නවා. ළමයි නැද්ද? ඒ තාම නැද්ද? මුකුත් නැද්ද? පුදුම ලෙඩ්ඩු. තනියෙන් ඉන්නවද දැක්කොත් ඒ බදින්නේ නැද්ද? මොකද? හරි යා දැවත හදන්නේ. ලෙඩ්ඩු. තමන්ගේ වැඩ බලන් ඉන්නේ නැතුව නේද? අනුන්ගේ කොම හොයලා හැම උදෑසනකම අනික් මිනිහට වදවිදී ඔළුව කන්නේ කොච්චර කැතයිද මේ හැදිච්ච මිනිස්සු ආන ප්‍රශ්නද අපේ සිංහල මිනිස්සු ආන්නේ කවුරුද දැක්කොත් හොඳටම කිට්ටු වෙලා ඒක දැක්කොත් මොකද මේ පොස්කේ කියපුවා එයා අපි උස්සන් ඉන්නවා නේද ඉන්නවා නේද ඔක්කොම මේ සිංහල මිනිස්සුන්ට වඩා මානසිකද තියෙනවා මෙයා සමීප කරන්න ඕන අනිත් මිනිස්සුන්ට ඔළුව කණේ කරනවා නත්තනවා ඒ වෙලා දිනුන කමන් සාදෙන්නේ ඒ හින්දා අනිත් මිනිහාගේ ඇඟට විසක් දාන්නමයි තමන්ගේ හිතේ කිසි සැනසීමක් නැති මිනිහාට ඕන තව මිනිහෙක්ගේ හිතේ සැනසීම නැති කරන්න මම පොඩි යෝජනාවක් කරන්නේ ජීවිතේට මිනිසෙකින් ආන්න බෑ ඒවා රකින්න කියන මොකද ඒවා බදින්න නැති ඇයි අපිට මොකද මහත්තයා අපිට මොකද ඒකෙන් යා කොච්චර විඳවනවද කියලා අපි දන්නවා. දරුවෙක් නැති එක්කෙනෙක් කොච්චර විඳවනවද කියලා අපි දන්නවා. අපි ඒක අහන්නානේ යා හර්ට් වෙනවා. ඒක කියන්නේ. මොකක්ද පොඩිම දරුවෝ අදන්නේ ඔබේ ප්‍රශ්න කරගන්න පානුද. උදව්වක් කිව්වොත් උදව්වක් කිව්වොත් උදව්වද කරදර කරනවා. වාද දෙන්නවා. ඔබ අනුන්ට සතුට දුන්නොත් මම ඔබට සතුට වෙනවා. ඔබට සතුට හම්බ. බුද්ධ ආගමේ කියන්නේ දෙන දේවල් තමයි ලැබෙන්නේ. නොදෙන දේවල් ලැබෙන්නේ නැහැ. අනිත් මිනිහට ඔළුව කෑවොත් තමන්ගේ ඔළුව කන්නේ එතනම බිහිවෙනවා. කාටවත් සතුට වෙන්න කරන්න. පාරහා ගන්න එපා. නින්දා කරන්න එපා. දන්නේ නැතිව කියන්න එපා නේ. දැකපු නැති ඒව ගැන කමෙන්ට් දෙන්න යන්න එපා. නේ ඔයයන්ට මම මොකද කියන්න බෑ නරකද කියන්න බෑ මොකද ඔයයන්ට මම දවසක් අතර අසුරු කරලා කරුවයියේ ඉන්නවා යන්න මම ගැන පිටත් ගන්න. ඒගොල්ලෝ මම අවුරුදු 15ක් 20ක් අසුරු කරනවා. අනිත් කවුරුත් මම අසුරු කරන අය මම දැන් හොඳයි කියන්නේ යන්නත් එපා නරකයි කියන්නේ යන්නත් එපා. අර
අද මාඳු කෙනෙක් කාවා සතුට ගැන කියලා දුන්නා අන්නේ කරුණික නම් හොඳයි නම් මාඳු හොඳයි නියමහාමුදු මොනවද කරන්නේ ඒක මොකද මම හොඳ වුණොත් ඒකත් මාගේ න්යායයි මම නරක වුණොත් ඒකත් මාගේ න්යායයි ඔය ඇතුලේ ඉන්නේ තමන් දිහා අපිට මේ හරි ගිහිල්ලා කියනකට වඩා 100 ගුණයක් හරියනවා අපි අනුන් දිහා බල බල ඉන්න එක නම් අපි දිහා බලනවා තමන් හරියන වගතුවක් වෙනවා ඉතින් වගේ ඊටම ශ්‍රද්ධාවෙන් විතර අදින තුන්කින් කමසිත කරගත්තා අදින කමද ආයකයන් මොනායි වෙනවනේ ගොඩාක් මහන්සි වෙනවා යතරතුරේ දිලුම් කාරක නානාකාර පුතාට ආශිර්වාද කරන්න ඒ පුතාගේ උපන්දිනේ දහතුන ඒ වෙනුවෙන් සෙල්පතම කියලා ප්‍රයක් තියෙනවා තව ඒ මාරමුණටි මම දන්නේ ඉතින් ධර්ම පරිස්කාර පූජා කරන්න ඒ වගේම පින්කම සංවිධානය කරගන්න සැරසිලි සංග්‍රහ කටයුතු සිදු කරන්න දායක වුණු හැම දිනාගේම නම් මියගේ කුසියල ඥාතියින්ට ලොකු මූල්‍ය බෙදමක් දරාගෙන අපි මේ රටට වැඩම කරවපු ඒ රසිකා ලියනගේ මහත්මිය ආදරණීය මියගේ පියාණන් වහන්සේලා ඒ වගේම අපේ යෝතිත් සිල්වා මහත්මයාගේ නම් මියගේ සියලු ඥාතීන්ට මේ පන්සලේ මේ පින්කම සංවිධානය කරපු අපේ ධම්මික සාන්නාංශේ නායක හම්තුරු ධම්මික සාන්නාංශේ අපේ කල්‍යාණ මිත්‍ර සාන්නාංශේ නම උන්වහන්සේ ඇතුළු අපේ පඬිතු හාමුදුරුවෝ වහන්සේලාගේ නම් මියගේ සියලු ඥාතීන්ට බණහ පොබනම් මියගේ සියලු ඥාතීන්ට මේ පින්වත් වේවා සුවපත් වේවා සැපත් වේවා දුකින් මිදේවා අපේ ඥාතීන් නිවන් දකිත්වා සාදු 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 එවැගේම දෙවිවරු පින්වත් කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලංකාරාම විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේ නායක හම්දුරු අපේ අලුගොඩ ධම්මික ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිර ජීවනය ලැබේවා. ඒ වගේම බණ පින්කම සංවිධානය කරපු සියලුම අපේ තරුණ වැඩිහිටි ලොකු කුඩා දායක කාරකාදී සියලු දෙනාට අපි මේ රටට වැඩම කරන්න දායක වෙච්ච ඒ මහතුරු ඒ මහත්මීන් ඇතුළු 25 භාවනා මධ්‍යස්ථානයේ වංගේ කුමරිය අපේ ඥාන විමල පඬිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. අපි හැම දෙනාගේම ආදරණීය ලංකා මාතාවට අපේ ලක්බිම තුල ජීවත් වෙන අපේ ආදරණීය මව්දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න සුව සම්පන්න වාසනාවන්ත ජීවිතයක් වේවා. දෙවියෝ ඔබ ජීවත් වෙන මේ රටත් ඔබේ ආදරණීය මව් රටත් සියලු ශ්‍රී ලාංකික සහ මෙරට වාසීන් ලෝක වාසීන් රකිත්වා දෙවියෝද නිවන් දකිත්වා සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනකටම මේ භවයේ පුරාම සතුට සැනසීම ලැබේවා. සත්පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයෙන් ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භාවයක නිවන් දකින්නට අද කරගත් උතුම් පින්කම අපි හැම දිනාටම පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා විනාශං මොදිකා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා විනාශං මොදිකා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. වෙන වෙනම වගින්දගේ වෙලාව යන නිසා එක විටම මනුෂ්‍ය අභිවාදන සීලස නිකන්දුතාවදාය මන්දතාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විමිනාතේ සමිච්ඡතු නමෝ තන දරුවන් සරණයි.